තෙරුවන් සරණයි අයබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට සහ ප්‍රශ්න පත්‍රයට අදාළව සාකච්ඡාව 7 වෙනි සාකච්ඡාව. ප්‍රශ්න පත්‍ර අංක 2 යටතේ තමයි ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ ඔබට දහම් පාසල් අවසාන විභාගයේදී. ඉතින් මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට අදාළ දහම් පාසල් අවසාන විභාගයේ ගොඩක් වැදගත් වෙන අපහසු අමාරු කොටස් ගොඩක් තියෙන පොතක් තමයි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොත. මොකද බුදුදහමේ මූලික ඉගැන්වීම් රාශියක් ගැන සාකච්ඡා වෙන කොටස, ඊට අමතරව අභිධර්මය ගැන සාකච්ඡා වෙන කොටස, ඒ වගේම පාලි කොටස් පිළිබඳව සාකච්ඡා වෙන කොටස කියන මේ කොටස් තුනකින් තමයි සමන්විත වෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය. ඒ නිසා තරමක් අමාරු අපහසු ප්‍රශ්න පත්‍රයක් ඒත් මේ විදිහට නිවැරදි මඟ පෙන්වීමක් සාකච්ඡාවක් ඔස්සේ කරුණු අධ්‍යයනය කළාම ඔබට සාර්ථකව පහසුවෙන් මේ විභාගයේ සමත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්නට ඕන ඔබ කල්පනා කරන්නට එපා පාසල තුලින් වෙනත් තැන් වලින් ලබා ගන්න සහතිකයේ තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ කියලා. ඒ தත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව දැන් මේ වෙද්දිත් බොහෝ කාලයක ඉඳලා දහම් පාසල් අවසාන විභාගයේ සහ ධර්මාචාර්ය ආදී විභාගවලට මුහුණ දීලා තියෙනවද කියන එක පිළිබඳව රැකී ආරක්ෂා ආදී කටයුතු වලදී එහෙම බොහෝ තැන්වල සොයා බැලීම කරනවා. සම්මුඛ පරීක්ෂණවලදී ඒ කාර්යයට මුහුණ දුන්නු අයියලා අක්කලා ඇති අහලා බලන්න මොන ශාස්ත්‍රයේ ඔබ රැකියාව ලබා ගන්නට ගියත් මේ විභාගවල වටිනාකම ඔබට දැනේවි. ඒ විතරක් නෙවෙයි දහම් පාසල් අධ්‍යාපනය ලැබලා ඒ ලැබපු දහම් අධ්‍යාපනය තුළින් ඔබේ ජීවිතයට අවබෝධයක් ඇති කරගන්නට තවත් ඒක සංවර්ධනය කරගන්නට ලැබෙන අවස්ථාවක් තමයි දහම් පාසල් අවසාන විභාගය කියන්නේ. බොහෝ දෙනෙක් ඉතාමත් උනන්දුවෙන් මේ පාඩම් කටයුතු වලට සම්බන්ධ වෙන බව අපි දන්නවා. ඉතින් ඒ විදිහේ උනන්දුවක් තියෙන, උවමනාවක් තියෙන මේ විභාගවල වටිනාකම සහ මේ සාකච්ඡා කරන කරුණවල වටිනාකම තේරුම් ගත්ත දුවදරුවන් වන ඔබ හැම දිනාටයි අපි මේ සාකච්ඡාවන් පවත්වන්නේ. ඉතින් ගොඩක් කටයුතු අපි සිද්ධ කරනවා. මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නේ කුමක් හරහාද කියන එකත් ඔබ හොඳින්ම දන්නවා. එහෙම දන්නේ නැති කෙනෙක් නම් අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව, පිරිවෙන දහම් පාසල ප්‍රධාන සමූහය, ඊළඟට අපේ පිටුව පිරිවෙන දහම් පාසලමයි. ඊට අමතරව දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන දහම් පාසල් දුවදරුන් අවසානයේට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන දුවදරුවන් වන ඔබටයි ඒ සමූහය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සමූහයත් එක්ක සම්බන්ධ වෙමින් මේ පිළිබඳව පුළුල් විදිහට සාකච්ඡාවන් වෙන පාඩම් වලට සම්බන්ධ වෙන්නට පුළුවන්. හොඳයි. අපි අද කතා කරන මාතෘකාව තමයි කර්මය හා පුනර්භවය කියන මාතෘකාව. මොකක්ද? කර්මය සහ පුනර්භවය. සාමාන්‍ය පෙළ විභාගයේදී කර්මය පිළිබඳව දීර්ඝ විස්තරයක්, පුළුල් සාකච්ඡාවක් බුද්ධ ධර්මයේ විෂය යටතේ ඔබ සාකච්ඡා කරලා ඇති. ඒ කරුණුත් මෙතනට වැදගත් වෙනවා. ඒ අවබෝධයත් මෙතනට වැදගත් වෙනවා. ඒ වගේම බුදුදහමේ සාකච්ඡා කරන වැදගත් වෙන ඉගැන්වීමක් තමයි කර්මය සහ පුනර්භවය කියන එක. කර්මය සහ පුනර්භවය කියන එක. ඒ ගැන හොඳ වැටහීමක්, අවබෝධයක් ඇති කරගන්න මේ පාඩම ඔබට හේතුවක් වේවි. හොඳයි. සාමාන්‍ය කර්මය අදහස් කරන්නේ පුද්ගලයා විසින් කරනු ලබන දෙයයි. සඳහන් වෙනවා පොතේ බලන්න හොඳට. විවහාරික සමාජයේ කර්මය නමින් අදහස් කරන්නේ පුද්ගලයා විසින් කරනු ලබන දේවල් වලට. පුද්ගලයන් විසින් කරන දේවල් වලට කර්ම කියලා කියනවා. බෞද්ධ සාහිත්‍යයේද ඒ අදහස තහවුරු කරන තැන් සුත්ත නිපාතයේ වාසෙට්ට සූත්‍රය ආදීෙහිදී
දක්නට ඇත. සාමාන්‍ය කර්ම කියන එක මිනිස්සුන් විසින් කරනු ලබන දේවල් කියන එක ගැන කියවෙන උදාහරණ සහිත ඉගැන්වීමක් තමයි සුත්ත නිපාතේ තියෙන වාසෙට්ට කියන සූත්‍රය. වාසෙට්ට සූත්‍රයේ විවිධ ක්‍රියා කර්මාන්ත එහෙම නැත්නම් කර්ම විවිධ කර්ම සිද්ධ කරන අය ගැන සඳහන් වෙලා තියෙනවා. අපි බලමු. තොරතුරු එතකොට මේ කතා කරගෙන යන සාකච්ඡා කරගෙන යන කාරණය මොකක්ද කියලා ඔබට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙයි. ಜಾති ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡා කරන තැන්වලදී පුද්ගලයා විසින් කරනු ලබන කාර්යයන්ට කර්මයන්ට අනුරූප නම් ගොත් භාවිත කරන ආකාරයේ ඒට නිදසුන් කොට දක්වයි. නිදසුනක් මිනිසුන් විසින් කරනු ලබන කාර්යයන් ක්‍රියාවන් කර්ම කියන එක යටතේ සාකච්ඡා කරන්නට පුළුවන් එකට උදාහරණයක් තමයි වාසෙට්ට සූත්‍රයේ ಜಾති කියන ප්‍රශ්නේ. ಜಾති ප්‍රශ්නේ ගැන කතා කරනවා. ಜಾති ප්‍රශ්නේ විවිධ ಜಾතීන් ඉන්නවනේ. විවිධ කුල තියෙනවා. ඉතින් කුල තියෙනවා, ಜಾති තියෙනවා. ඒ ಜಾති ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරනකොට වාසෙට්ට සූත්‍රයේදී දක්වනවා ඒ කාර්යයන්ට කර්මයන්ට ඒ අය කරන ක්‍රියාවන්, ඒ අය කරන රැකියාවන්, ඒ අය කරන වෘත්තීන් අනුව තමයි මේ නම් දීලා තියෙන්නේ. එහෙනම් ඒ අය කරන කර්මයන්ට ක්‍රියාවන් වලට අනුව දීලා තියෙනවා කස්සක, ගොවිතැන් කරන අය, සප්පික, කිරි සම්බන්ධ කරගෙන එක එක කර්මාන්ත කරන අය, වාණිජ කියලා කියන්නේ වෙලෙන්දෝ, බ්‍රාහ්මණ කුලය, බ්‍රාහ්මණයා විසින් මහා බ්‍රහ්මයා විසින් උගන්වපු ඉගැන්වීම් සමාජය තුල ක්‍රියාත්මක කරන පිරිස තමයි බ්‍රාහ්මණ. ඊළඟට පහත් කටයුතු වල නිරත වෙමින් ක්‍රියා කරන අයට කියන වසල කියලා. පහත් ක්‍රියාවන් කරන නිසා ඒ අයට වසල කියලා කියන්නේ. එහෙනම් කස්සක කිව්වේ ගොවිතැන් කරන නිසා. කිරි සම්බන්ධ කරගෙන විවිධාකාරයේ කර්මාන්ත සිද්ධ කරන අය සප්පික කියලා කිව්වා. ඒ වගේම වාණිජ කියලා කියනවා වෙලෙන්දන්ට. බ්‍රාහ්මණ කියලා කියනවා බමුණන්ට බ්‍රාහ්මණයාගේ ඉගැන්වීම අනුව මහා බ්‍රහ්මයාගේ ඉගැන්වීම අනුව සමාජයේ මෙහෙයවීම යාග හෝමාදී පවත්වමින් ක්‍රියා කරන ආකාරය අපි ඊයේ දවසේදී කතා කළා. ඒ ගැන හොඳයි. ඊළඟට වසල පහත් වූ ක්‍රියාවන් සිද්ධ කරමින් කටයුතු කරන අය. ඒ පුද්ගලයාගේ උප්පත්තිය හෝ වර්ණය අනුව නොව ඔහු කරන කියන දේ අනුව බව එයින් පෙන්වා දී ඇත. මේකෙන් අපිට පේනවා මේ වර්ගීකරණය කරලා තියෙන මොනවා අනුවද? උප්පත්තිය අනුව නෙමෙයි. ඒ අය කරන දේවල් අනුව. ඒ අය කරන දේවල් අනුව තමයි හඳුන්වන්නේ. මේ කොටසටත් අවධානය යොමු කරන්න. මනුෂ්‍යයාගේ චිත්ත සංතානය සිත ඇසුරු කොටගෙන පවත්නා කර්මය හඳුන්වා දීම වෙනත් අංශයකි. එහෙනම් එක අංශයක් තමයි ක්‍රියාව කියන එක. ක්‍රියාව කියන එක අනුව කර්ම කියන එක දැක්වීම. මෙතනදී අපි කතා කරන්නේ ඒ ක්‍රියාව කියන එක නෙවෙයි. කස්සක, සප්පික, වාණිජ, බ්‍රාහ්මණ, වසල වගේ තත්වයන්ට පත්වෙන්න හේතු වෙච්ච ක්‍රියාවන් ගැන නෙවෙයි මෙතනදී කතා කරන්නේ. මෙතනදී අපි කතා කරන්නේ චිත්තසංතානෙ හිත එක්ක සම්බන්ධ වෙච්ච කර්මය කියන සංකල්පය ගැන. කර්ම සංකල්පය ගැන බුදුදහමේ ඉගැන්වෙන කර්ම සංකල්පය. බුදු සමයෙහි දාර්ශනික පක්ෂයට නැඹුරු වූ එකී කර්ම සංකල්පය වඩාත් ගැඹුරු දහමක් නිරූපණය කරනුයේ ඒ අනුවය. බුදු සමයේ දාර්ශනික පක්ෂයට තමයි මේ කර්මය කියන සංකල්පය ඇතුළත් වෙන්නේ. බුදුදහමේ දාර්ශනික සංකල්ප තියෙනවා. මේ දාර්ශනික සංකල්ප අතර එක සංකල්පයක් තමයි කර්ම සංකල්පය. ඒ වගේම ගැඹුරු සංකල්පයක්. මේක හිතලා අපිට සමහර විට සම්පූර්ණ වශයෙන් තේරුම් ගන්නට පවා බැහැ. කර්ම විෂය කියන එක නොහිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කර්ම විෂය
ගැන හිතන්න ගියොත් වැඩිපුර හිතන්න ගියොත් උමතුභාවයට පවා පත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුද්ධ විෂය, ඊට පස්සේ ලෝක විෂය, ඊට පස්සේ කර්ම විෂය, ඒ වගේ විෂයන් ගැන හිතන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විෂයන් අපිට සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න බැහැ. ඒ නිසා ගැඹුරු සංකල්පයක් තමයි, ඉගැන්වීමක් තමයි බුදුදහමේ ඉගැන්වෙන කර්ම කියන සංකල්පය. බුදුදහමේ කර්ම සංකල්පය. ඔන්න වැදගත් වෙන කාරණයක් මෙතනදී ඉස්මතු වෙලා පේනවා. මොකක්ද? කර්ම කියන එක මොකක්ද කියලා. බුදුදහමේ කර්ම කියන එක විදිහට උගන්වන්නේ මොකක්ද? බුදුදහම කර්මය යනුවෙන් සඳහන් කරන්නේ චේතනා චෛතසිකයයි. චෛතසිකවල එක චෛතසිකයක් තමයි චේතනා කියන එක. චේතනා කියන එක. එතකොට බුදුදහමේ කර්මයේ විදිහට හඳුන්වන්නේ චේතනා කියන චෛතසිකය. චේතනා කියන චෛතසිකය. අපි ඉගෙන ගන්නවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය මනස පූර්වාංගම කරගෙන කරනු ලබන හොඳ නරක දේවල් තුලින් පුද්ගලයාට පිටුපසින් සෙවණැල්ල වගේ ගමන් කරන හොඳ විපාකත් ඒ වගේම කරත්ත රෝධය වගේ ගවයා පිටුපසින් එන කරත්ත රෝධය වගේ දුක් විපාක ගෙන දෙමින් පීඩාවක් ගෙන දෙමින් ගමන් කරන ශක්තියින් ගැන කතා කරනවා. එතනදීත් මෙන්න මේ චේතනා කියන කාරණේ තමයි මූලික වෙලා තියෙන්නේ. කායික වාචික හා මානසික සියලු කාර්යයන්හිදී චේතනාව මුල් වූ පමණට ඒවා වගකීම් සහිත කාර්යයන් බවට පත්වේ. වගකීම් සහිත කාර්යයන් බවට පත්වේ. මොකක්ද මේ කියන්නේ? ඔන්න කායික වාචික හා මානසික ඔබ කායිකව ක්‍රියා කරනවා, වාචසිකව සහ මානසිකව ක්‍රියා කරනවා. කයින් සිද්ධ කරනවා විවිධ දේවල්, වචනයෙන් අපි කතා බහ කරනවා. වචනයෙන් කතා බහ කරනවා. ඊට පස්සේ මනසින් අපි හිතනවා. ওই කාර්යයන් තුන ත්‍රිවිධ දොරටු. ත්‍රිවිධ දොරටු. කායද්්වාරයේ වාචසික ඒ වගේම මානසික දොරටු තුන. ওই තුනෙන්ම අපි යම් යම් දේවල් සිදු කරනවා. මේ දොරටු තුනටම චේතනාව සම්බන්ධ වෙනවා. කායික ක්‍රියාවන් කරනකොටත්, වාචසික වචනේ මොන හරි කියනකොටත්, මනසින් යම් කිසි දෙයක් හිතනකොටත් ඒකට චේතනාව කියන එක මුල් වෙනවා. ඒ චේතනාව මුල් වෙච්ච ගමන් වගකීම් සහිත කාර්යයන් බවට පත් වෙනවා. මම විසින් මම කියන වචනයක් වෙන්න පුළුවන්, කයින් කරන දෙයක් වෙන්න පුළුවන්, මනසින් හිතන දෙයක් වෙන්න පුළුවන්. ඒකට චේතනා කියන ශක්තිය, ලෝභ දෝෂ මෝහ හෝ අලෝභ අදෝස මෝහ ආදී කුසල මූල හෝ අකුසල මූල එකතු වුණාට පස්සේ ඒකට වගකීමක් ලැබෙනවා. ඒ ලැබෙන වගකීම අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීමක් වෙනවා. මම කයින් වචනෙන් සහ සිතින් යම් කිසි දෙයක් හිතලා සිදු කළොත් ඒකේ වගකීම පැවරෙන්නේ කාටද? වෙන කෙනෙක්ටද? නැහැ. ඔබටමයි ඒ වගකීම ලැබෙන්නේ. නැතහොත් ඒවා ප්‍රතිඵල රහිත හිස් කාර්යෝය. එහෙම චේතනාවක් මුල්ුනේ නැත්තම් අපි කරන එහෙම නැත්නම් යම් කිසි කාර්යයක් සිද්ධ වෙනකොට, ක්‍රියාවක් සිද්ධ වෙනකොට චේතනාවක් සම්බන්ධ වුණේ නැත්තම් එතනදී ඒවා ප්‍රතිඵල රහිත හිස් කාර්යයන් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හීනයක් දකින වෙලාවක් කියලා හිතන්න. හීනයක් දකින වෙලාවක්. හීනයක් දකින වෙලාවේදී ඔබ අතින් යම්කිසි වචනයක් කියවෙන්න පුළුවන්. යම්කිසි දෙයක් කරන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔබ අතින් යම්කිසි කර්මයක්ද සිද්ධ වෙන්නේ. ඔබ ඒ දේ දැනගෙනද කරේ? ඔබ අවදි වෙලා අවදි වුණාට පස්සේ ඔබ යාළු හිත මිත්‍රාදීන් කියනවා ඔබ මෙන්න මේ වගේ දේවල් කිව්වා. ඔබ මෙන්න මේ වගේ දේවල් කළා කියලා ඔබට මතක් කරනවා. ඒ වගේ වෙලාවකදී ඔබට ඒ කර්මයේ වගකීම ලැබෙනවද?
නැහැ. ඒක ඔබ හිතා මතා කරන ලද දෙයක් නෙමෙයි. සාමාන්‍ය ඒ වගේ සිදුවීම් බොහෝ දෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. එතකොට එතනදී වගකීමක් පැවරෙන්නේ නැහැ. මෙන්න බුදුදහමේ තියෙන කර්මය හා සම්බන්ධ වැදගත්ම වෙන ඉගැන්වීම හා සම්බන්ධ වෙන ඉගැන්වීම. මේක අනිවාර්යයෙන්ම ලියාගෙන පාඩම් කරගන්න. මොකක්ද? චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. හිතින් හිතලා චේතනාහං භික්කවේ කම්මං වදාමි මහණෙනි මම චේතනාව කර්මයේයි දේශනා කරමි. ඒක තමයි මේ කොටසේ අදහස. චේතනාහං භික්කවේ අහං භික්කවේ චේතනා කම්මං වදාමි. අහං භික්කවේ මම භික්ෂූනි මම චේතනාව කම්මං කර්මයේයි වදාමි දේශනා කරමි. බුදුරජාණන් වහන්සේ කියලාවත් අපි දේශනා කරමු කියන එක තමයි කියන්නට ඕන. කියමි කියන එක තමයි වදාමි කියන එකේ අදහස. ඒත් බුදුරජාණන් වහන්සේ කියයි කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. දේශනා කරමි කියන අදහස. චේතයිත්වා කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. චේතයිත්වා සිතා කියන එක, සිතලා කියන එක. ඔබ පුංචි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. පූර්ව ක්‍රියා පාලි භාෂාවේදී චේතයිත්වා, කරිත්වා, වාචෙත්වා ඔය විදිහට ත්වා කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙන්නේ පූර්ව ක්‍රියා. චේතයිත්වා සිතින් සිතා කම්මං කරෝති හිතින් හිතලා කර්මයන් කරනවා. කර්මයන් කරයි. කොහොමද? කර්මයන් කාය කර්ම කායේන කයෙන් කර්ම කරනවා, වාචාය වචනයෙන් කර්ම කරනවා, මනසා මනසින් කර්ම කරනවා. එහෙනම් භික්ෂූනි මම චේතනාව කර්මයේයි දේශනා කරමි. සිතින් සිතා කර්ම කරයි, කයින් වචනයෙන් හෝ මනසින් කියලා දේශනා කරනවා. එහෙනම් මෙතනදී අපිට පැහැදිලි වෙනවා චේතනාව අනිවාර්යයෙන්ම කර්මයක් සඳහා හේතු වෙන බව. හොඳයි. චේතනාව ක්‍රියාත්මක වීමේදී හොඳ නරක වශයෙන් හෝ කුසල අකුසල වශයෙන් හෝ යන දෙපැත්තෙන් එක් පැත්තකට අයත් විය හැකිය. අපි හිත කය වචනය කියන දොරටු තුනෙන් සිද්ධ කරන හැම එකක්ම හොඳ වෙන්නෙත් නැහැ, හැම එකක්ම නරක වෙන්නෙත් නැහැ. අපි හොඳ දේවල් උත් කරනවා, නරක දේවල් උත් කරනවා. එහෙම නැත්නම් ඒවා අපි හඳුන්වනවා කුසල කියලා, අකුසල කියලා. එහෙම නැත්නම් පිං පව් කියලාත් අපි සඳහන් කරනවා, සාකච්ඡා කරනවා. එතකොට ওই විදිහේ හොඳ පක්ෂයේ සහ නරක පක්ෂයේ දේවල් අපි සිද්ධ කරනවා. හැබැයි හොඳ දේවල් කළත් නරක දේවල් කළත් අර අපි මුලින් සඳහන් කරපු යම්කිසි චේතනාවක් ඒකට හේතු වුණා නම් වගකීම කාටද පැවරෙන්නේ? ඒ දේ කියපු කෙනාට, ඒ දේ කරපු කෙනාට, ඒ දේ හිතපු කෙනාට. එහෙනම් යම්කිසිවක් කිරීමට හෝ සිතීමට මුල්වන සිතුවිල්ල තමාගේ යහපත පිණිස හේතු වෙයි නම්, යම්කිසි දෙයක් කිරීමට හෝ සිතීමට මුල් වෙච්ච සිතුවිල්ල තමාගේ යහපත පිණිස හේතු වෙනවා නම්, එසේම අනුන්ගේ යහපත පිණිස හේතු වෙනවා නම් එය හොඳ ක්‍රියාවකි, කුසල කර්මයකි. තමන්ගේ යහපතටයි එහෙම නැත්නම් අනිත් කෙනෙක්ගේ යහපතටයි කියන පක්ෂ දෙකටම යහපතක් වෙනවා නම් ඒක තමයි කුසල කර්මය. සමහර විට තමන්ට අයහපතක් වෙලා අනිත් අයට යහපතක් වෙනවා නම් ඒක කුසල කර්මයක්ද? නැහැ. එහෙම නැත්නම් තමන්ට යහපතක් වෙලා අනිත් අයට අයහපතක් වෙනවා නම් ඒත් කුසල කර්මයක්ද? නැහැ. තමන්ටත් අයහපතක් වෙලා අනිත් අයටත් අයහපතක් වෙනවා නම් ඒකත් කුසල කර්මයක්ද? නැහැ. කුසල කර්මයක් වෙන්නේ මොකක්ද? තමන්ගේ යහපත පිණිස හේතු වෙනවා නම්, අනුන්ගේ යහපත පිණිස හේතු වෙනවා නම්, උභය පක්ෂයේම අංශ දෙකේම යහපත පිණිස පවතිනවා නම් අන්න ඒක තමයි කුසල කර්මයක් වෙන්නේ. ඒට පටහැනි වනුයේ නරක ක්‍රියාව හේවත් අකුසල කර්මයි. ඒකට පටහැනි උනේ අපි කතා කරපු එකකින් ඔබට තේරෙන්නට ඇති. පක්ෂ දෙකටම අයහපතක් වෙනවා නම්, එහෙම නැත්නම් එක පක්ෂයකට හෝ
අයහපතක් සිද්ධ වෙනවා නම් එතනදී ඒක කුසල කර්මයක් කියලා කියන්නේ නැහැ. ඒක අකුසල කර්මයක් විදිහට තමයි හඳුන්වන්නේ. කුසල කර්මයක් නෙවෙයි. ඒක අකුසල කර්මයක්. පුද්ගලයා හා සමාජයේ කේන්ද්‍ර කොටගෙන හොඳ නරක තීරණය කරගන්න ලැබේ. පුද්ගලයා සහ සමාජයේ කේන්ද්‍ර කරගෙන තමයි හොඳ නරක තීරණය කරන්නේ. දෛනික ජීවිතයේදී අසංචේතනිකව සිදුවන කායික වාචික හා මානසික ක්‍රියා අපමණයි. අසංචේතනිකව ඔබ පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා ප්‍රාණවාචී අප්‍රාණවාචී ওই විදිහේ වචන පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් අසංචේතනිකව මොකක්ද මේ අසංචේතනිකව චේතනික අසංචේතනික ඒක ඒ විදිහට වෙන් කරලා බැලුවොත් චේතනික කියලා කියන්නේ චේතනාවක් සහිතව චේතනාවකුත් එක්ක සිදුවන කායික වාචික හා මානසික ක්‍රියා අපමණයි. අපි අසංචේතනිකව චේතනාවක් සම්බන්ධ වෙන්නේ නැතිව සිදු කරන කායික වාචික සහ මානසික ක්‍රියා ගොඩක් තියෙනවා. අපේ ජීවිතේදී අපි කතා කරනකොට ඔබට පැහැදිලි වෙයි. ඒවට ඇත්තටම හිත සම්බන්ධ වුණාද? ඒ හිත එතනට එහෙම සම්බන්ධ වුණේ නැද්ද කියලා. අසංචේතනිකව කියලා කියන්නේ හිතාමතා කරන්නේ නැතිව චේතනාවක් සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒත් අපි කරන කායික වාචසික මානසික ක්‍රියා. ඒ වගේ ක්‍රියාවලදී අපිට කර්ම ශක්තියේ එහෙම නැත්නම් කර්මයේ වගකීම පැවරෙන්නේ නැහැ. අසංචේතනිකව නම් කායික හෝ වාචසික හෝ මානසික ක්‍රියාවක් සිදු වුනේ එතනදී අපිට ඒකේ වගකීමක් ලැබෙන්නේ නැහැ. වගකීම පිළිබඳව සඳහන් කිරීමේදී එබඳු ක්‍රියා කුසල අකුසල දෙකින් එකකට හෝ අයත් නොකිරීම කර්මයේ චේතනා සහිත බව අවධාරණය කිරීමේ ප්‍රධාන අරමුණ වේ. යම්කිසි ක්‍රියාවක් චේතනාව සම්බන්ධ වෙන්නේ නැතිව සිදු වෙනවා නම් ඒක කුසලයක් හෝ අකුසලයක් කියන දෙකින් එකකටවත් අයිති වෙන්නේ නැහැ කියන එක දක්වන්න තමයි කර්මය කියන එක වැදගත් වෙන්නේ. යම්කිසි දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒක කුසල කර්මයක්ද එහෙම නැත්නම් අකුසල කර්මයක්ද කියලා තේරුම් ගැනීමට තමයි කර්මය පිළිබඳව නිවැරදි වැටහීමක් අපිට ඇති කරගත්ත යුතු වෙන්නේ. ඔන්න උදාහරණයක් කියනවා. තෙල් මල් පහන් රැගෙන විහාරයට යන සදහැවතාගේ පයට පෑගී මේ යන සතුන්ගේ ප්‍රමාණය ඇතැම් විට ඉතා විශාල විය හැකිය. තෙල් මල් පහන් අරගෙන ගමේ වැලි පාර දිගේ විහාරස්ථානයට යනවා. එතකොට පාරේ ඉන්න විශාල සත්තු ප්‍රමාණයක් මැරෙනවා. ඒත් ඒ පුද්ගලයාගේ ආත්‍යාසය සතුන් විනාශ කිරීම නොවේ. කුසල කර්මයක් සඳහා විහාරස්ථානයේ වෙත යෑම. මොකක්ද තේරුණාද? තෙල් මල් පහන් අරගෙන බුදුන් වඳින අදහසින් පන්සල් යනවා. ඒ පන්සල් යනකොට හැබැයි පාරේ ඉඳලා සත්තු ගොඩක් මැරෙනවා. පෑගිලා මැරෙනවා. ඒ වෙලාවේදී ඔබට කර්මයක් සිද්ධ වෙනවද? අකුසල කර්මයක් සිද්ධ වෙනවද? ඒ වෙලාවේදී ආද්‍යාසය උනේ එහෙම නැත්නම් සිතුවිල්ල උනේ චේතනා උනේ සතුන් මැරීමේ චේතනාවක් නෙවෙයි. විහාරස්ථානයට යෑම පන්සලට ගිහිල්ලා බුදුන් වැඳීමේ අදහස තමයි තිබුණේ. ඒ නිසා ඒ වෙලාවේදී අර බුදුන් වැඳීම සඳහා යෑම සහ බුදුන් වැඳීම සඳහා කල්පනා කරමින් යෑම තුලින් ඔබට කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි මගදී ගමන් කරද්දී ඔබ අතින් පෑගිලා මැරලා හිටපු සත්තු මැරුණට ඔබ අතින් අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ සත්තු ඔබ විසින් හිතාමතා ඝාතනය කළා නෙවෙයි, මැරුවා නෙවෙයි. වෛද්‍යවරයා සැත්කමක් කරද්දී සැත්කමෙන් රෝගියා මියයි. වෛද්‍යවරයෙක් සැත්කමක් කරනවා. ඒ වෙලාවේදී රෝගියා මිය යනවා. සැත්කම කරන ලද්දේ රෝගියා මරා දැමීමේ අදහසින් නම් මෙහිදී ප්‍රාණඝාත කුසලයේ සිදුවිය හැකිය. සැත්කම කළේ චේතනාව මේ රෝගියා මරලා දාන්න ඕන කියන අදහසින් නම් එතනදී අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි එහෙම ඒත් වෛද්‍යවරයෙක් සැත්කමක් කරන්නේ රෝගියා බේරා ගන්නට ඕන කියන අදහසින්. ඒ නිසා සැත්කමක් අතරතුර රෝගියෙක් මිය ගියත් වෛද්‍යවරයාට අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ.
මිනිසෙකු ඝාතනය කිරීමේ වරදට අසු වෙන්නේ නැහැ. මොකද සැත්කම කරන්නේ ඔහු බේරා ගැනීමේ අදහසින්. එහෙත් රෝගියා ජීවත් කරවීමේ අභිප්‍රාය මුල් වී නම් ඒතන අකුසලයට ඉඩක් නැත. රෝගියා ජීවත් කරවීමේ අදහසින් නම් වෛද්‍යවරයා ක්‍රියාව කළේ එතනදී වෛද්‍යවරයාට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ජෛන ආදී වෙනත් සමාජයන්ට වඩා බුදු සමයෙහිදී මනසට ප්‍රධාන ස්ථානයක් හිමි කරදී චේතනා චෛතසිකය අවධාරණය කරනුයේ මේ පසුතලයේ යටතේ. අන්න ඔය පසුතලය කර්මය පිළිබඳව වැටහීමක් ඇති කර ගැනීම සඳහා තමයි එතකොට බුදුදහම තුළ මේ චේතනා කියන චෛතසිකය අවධාරණය කරලා තියෙන්නේ. චේතනා කියන චෛතසිකයේ සම්බන්ධතාවයක් තියෙන්නට ඕන යම් කිසි කර්මයක් සිදුවීම සඳහා. සචේතනිකව කයින් ඊළඟට වචනයෙන් හා මනසින් කෙරෙන දේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම නම් වලින් හැඳින්වේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා හඳුන්වනවා. චේතනාව කය වචනේ සිත යන දොරටු තුنين නික්ම කෙරෙන අකුසල් 10ක් බුදු සමෙහි දැක්වේ. එහෙනම් හිත කය වචනේ කියන දොරටු තුනම පාවිච්චි වෙලා සිදු වෙන අකුසල කර්ම 10ක් ගැන බුදුදහමේ සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි මගින් කම්සප විඳීම කියන ඒවා අකුසල කාය කර්ම. යම් කිසි කර්මයක් වෙන්නේ හිත කය වචනේ කියන දොරටු තුනට යහපත් සහ අයහපත් කියන චේතනාවන් මුල් වෙලා කියලා අපි කතා කළා. එහෙනම් අයහපත් චේතනා මුල් වෙලා කයෙන් සිද්ධ කරන අකුසල කර්ම 3ක් තියෙනවා. මොනවද? සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම්සප විඳීම. මේවා ලියා ගන්න. ඊළඟට බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම අකුසල වචී කම්මයෝ වෙති. අකුසල වචී කම්ම 4යි. මොනවද? බොරු කියන එක, කේලම් කියන එක, රළු වචන කියන එක, හිස් වචන කියන එක. ඊට පස්සේ අකුසල මනෝ කර්ම. එහෙම නැත්නම් වචනයෙන් සිද්ධ වෙන අකුසල්. මනසින් සිද්ධ වෙන අකුසල්. දැඩි ලෝභය, ව්‍යාපාදය, මිසදිටු බව කියන දේවල්. මනසින් සිද්ධ වෙන දේවල්. මේ ත්‍රිවිධ අකුසල් වලින් වැළකීම හා ඉවත්ව ක්‍රියා කිරීම කුසල කර්ම ලෙස ගැනේ. මේ කියන දේවල් වලින් ඉවත් වෙලා කටයුතු කිරීම, ක්‍රියා කිරීම කුසල කර්ම විදිහට සැලකෙනවා. මොනවද? සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි මගින් කම්සප විඳීමෙන් වැළකීම කුසල කාය කර්ම. දැන් මෙතන අකුසල කාය කර්මනේ. සතුන් මරණ එක, සොරකම් කරන එක, වැරදි කම්සප විඳින එක වැරදි විදිහට ඒක අකුසල කර්ම. මේකෙදි සතුන් නොමරීම, සොරකම් නොකිරීම, වැරදි කාමයේහි නොයෙදීම කුසල කාය කර්ම. කයෙන් සිද්ධ කරන කුසල්. බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම කියන එකෙන් වැළකීම. මේ 4න් වැළකීම වචනයෙන් සිද්ධ කරන කුසල කර්ම වෙනවා. ඊළඟට දැඩි ලෝභය, ව්‍යාපාදේ, මිසදිටු බව කියන කයෙන් සිද්ධ වෙන අකුසල් වලින් වළකින එකට කියනවා කුසල කර්ම කියලා. අකුසල චේතනාවකින් ඒ මොහොතේ දූෂ්‍ය වන හෝ කුසල චේතනාවකින් පිරිසිදු වන සිත තවත් සිත් පරම්පරාවකට මුල්වීම ස්වභාවිකය. සාමාන්‍ය අකුසලයකින් සිද්ධ කරන දෙයක් දූෂ්‍ය වන හෝ කුසල චේතනාවකින් පිරිසිදු වන සිත තවත් සිත් පරම්පරාවකට මුල් වෙනවා. අකුසල චේතනාවකින් හෝ කුසල චේතනාවකින් කියන අංශ දෙකෙන්ම යම්කිසි ක්‍රියාවක් කළොත් ඒ ක්‍රියාවේදී
සිද්ධ වෙන දේ තවත් ගොඩක් සිතුවිලි ඇති වෙන්න තවත් ක්‍රියාවන් ගොඩකට හේතු වෙන්න පුළුවන්. පුද්ගලයෙකු කෝප වූ කල්හි ඔහුගේ මුහුණේ දරුණු ස්වභාවයේ කොපමණ වේලාවක් පවතීදැයි අපට සාමාන්‍යයෙන් දැකගත හැකියි. අපිට මුහුණින් දැක ගන්න පුළුවන් කෝප වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ හිත තුළ කෝපය කොච්චර වෙලාවක් පවතිනවද කියලා. ඇසිපියේ හෙළන මොහොතකදී දහස් ගණනක් සිත් ඇති වී නැතිව යාම බෞද්ධ මනෝවිද්‍යාත්මක සිද්ධියකි. එක මොහොතක ඇසිපියේ හෙළන මොහොතකදී සිත් දහස් ගාණක් ඇති වෙලා නැති වෙනවා කියන ඉගැන්වීම තමයි බෞද්ධ මනෝවිද්‍යාව එහෙම නැත්නම් බුදුදහමේ ඉගැන්වෙන්නේ. එක් සිතක් නැතිව යනුවේ ඊළඟ සිතට පසුබිම් සකස් කර දීමෙන්. එක හිතක් නැති වෙලා යනකොට සම්පූර්ණ හිත නතර වෙනවද අක්‍රිය වෙනවද? නැහැ. එක හිතක් අපේ හිතෙන් නැති වෙලා යන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මේක කියවගෙන යනවා. ඒ අනුසාරයෙන් ඉහත කී පුද්ගලයාගේ මනසේ දෝෂ සහගත සිත් සුළු කාලයක් තුලදී ඇතැම් විට කෝටි ගණනක් ඇතිව නැති වී ගොස් තිබෙන බව පහසුවෙන් වටහා ගත හැකියි කියලා කියනකොට මේ අකුරෙන් මෙතනට යනකොට මේ අකුරට යනකොට මේ අකුරට ඒ විදිහට අපේ මගේ හිත වෙනස් වෙනවා. මේ අකුරෙන් මේ අකුරට යනවා ආයන්නට යනකොට මගේ හිත වෙනස් වෙනවා. ඒ විදිහට එක ක්ෂණයක් තුල පුංචි කාලයක් තුල දහස් ගණනක් සිත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා කියලායි බුදුදහමේ උගන්වන්නේ. පුද්ගලයාගේ මනසෙහි දෝෂ සහගත සිත් සුළු කාලයක් තුලදී ඇතැම් විට කෝටි ගණනක් ඇතිව නැති වී ගොස් තිබෙන බව පහසුවෙන් වටහා ගත හැකි. ඒ විදිහේ ද්වේෂ සහගත සිතුවිලි අපේ හිතවල ඕන තරම් දහස් ගාණක් පුංචි කාල සීමාවක් තුල ඇති වෙලා ඇති. මේ ජීවිත කාලයටම ගත්තොත් කොච්චරනම් ඇති වෙලා ඇද්ද? ද්වේෂයේ හෙවත් පටිඝයේද සෙසු කුසල් හෝ අකුසල් සිත් පුද්ගල මනසින් ඉවත්ව යනුයේ එය ක්‍රියාත්මක වූ ප්‍රමාණය අනුව එහි උණුසුම යටි සිතෙහි තැන්පත් කරමිනි. ඔන්න කර්මය සහ පුනර්භවය කියන එකට වැදගත් වෙන අවස්ථාවක් මේක. පුනර්භවය කියන එකටත් මේක වැදගත් වේවි. හොඳට මතක තියාගන්න. ද්වේෂයේ හෙවත් පටිඝය. ද්වේෂය කියන්නේ පටිඝය කියන එක පරිගැනීමේ චේතනාව. කුසල් හෝ අකුසල් සිත් පුද්ගල මනසින් ඉවත්ව යනුවේ. පටිඝයේද සෙසු කුසල් හෝ අකුසල් සිත්. ද්වේෂයත් ඊට අමතරව ලෝභයක්, මෝහයක් මේ විදිහට කියන අකුසල් සහ යම්කිසි කුසල සිතක් කියන දෙකේම ක්‍රියාත්මක වෙච්ච ප්‍රමාණය අනුව එහි උණුසුම යටි සිතේ තැන්පත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම ගොඩාක් ලොකු කුසල කර්මයක් කළොත් ඒක මගේ හිතේ යටි හිතේ තැන්පත් වෙලා තිබිලා නිතර මට සිහිපත් වෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒ කුසල කර්මයේ උණුසුම යටි හිතේ මගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි නැවත ඒක මට මතක් වෙන්නේ. යම්කිසි ද්වේෂ සහගත සිතුවිල්ලකින් කරපු ක්‍රියාවක් නම් ඒකත් එහෙමම මතක් වෙනවා. අවශ්‍ය ප්‍රත්‍යයන් ලැබුණු මොහොතකදී එය නැවත ප්‍රකටව පෙනේ. අවශ්‍ය වෙලාවක් ආපු ගමන් ඒක නැවතත් ප්‍රකටව පේනවා. අපි ද්වේෂ කරපු කවුරු හරි එක්ක රණ්ඩු සරුවල් වෙච්ච වෙලාවක් කල්පනා කරලා බලන්න. ඒ විදිහේ ද්වේෂ සහගතව ඉන්න කෙනෙක් දිහා කල්පනා කරලා බලන්න. ඒ ද්වේෂ සහගත පුද්ගලයා මුණ ගැහුණු ගමන් මොකද වෙන්නේ? නැවත වතාවක් යටිහිත ක්‍රියාත්මක වෙනවා. ඔහු කෙරෙහි ද්වේෂය හට ගන්නවා. අර ඊට කලින් තිබුණු ද්වේෂය ඇති කරගත්ත ද්වේෂය නැවත මතුවෙනවා. ඇති වෙමින් පවතිමින් නැසෙමින් උපාද තිති භංග නැවතද ඇතිවන සිතක් සමග කර්මයේ චේතනාමසේ ප්‍රවාහයක්සේ ගමන් කරයි. අන්න ඒ විදිහට ඇතිවෙමින් නැතිවෙමින් යන ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යන සිත් සමග කර්මයේ චේතනාමසේ ප්‍රවාහයක්සේ ගමන් කරයි. අපේ හිත ඇතිවෙනවා නැතිවෙන පවතිනවා නැතිවෙනවා ඒ විදිහට කර්ම ශක්තියින් ප්‍රවාහයක් වගේ ගමන් කරන අපේ හිතේ ඇතිවෙච්ච මේ විදිහේ කුසල චේතනාවන් සහ අකුසල චේතනාවන් දිගින් දිගට ගමන් කරනවා. අවිද්‍යාව නිසා කුසල සංස්කාරයන් එක්රැස් කරනු ලබන අතර එය විඥානයේ පහළ වීමට හේතු වේ. අවිද්‍යාව නිසා තමයි අපි කුසල කර්මයන් රැස් කරන්නේ. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර. පින් කළත්
පව් කළත් අපි සාංශාරිකව ගමන් කරනවා. එහෙනම් අපි සාංශාරිකව ගමන් කිරීමට හේතු වෙන දේවල් සිද්ධ කරලා විඥානයේ පහළ වීමට හේතු වෙනවා. නැවත වතාවක් අපේ ගමන සංසාර ගමනට මේ කියන දේවල් හැම එකක්ම හේතු වෙනවා විඥාන සිත් ඇති වෙලා අපිව භවයෙන් භවයට සංසාරයෙන් සංසාරයට ගමන් කිරීමට හේතු වෙනවා. විඥානයේ සමග කර්ම ශක්තියද එසේම ප්‍රවාහී ස්වරූපයෙන් ගමන් කරයි. යම්කිසි ප්‍රවාහී ස්වරූපයකින් විඥානයත් එක්ක එකතු වෙන කර්ම ශක්තිය ගමන් කරනවා. පුද්ගලයා සමග කර්ම ශක්තියද සෙවණැල්ලක් මෙන් ගමන් කරන බව බුදුසමය සඳහන් කරුණේ එහෙයිනි. බුදුසමයේ උගන්වනවා පුද්ගලයාත් එක්ක කර්ම ශක්තියත් හෙවණැල්ලක් වගේ ගමන් කරනවා කියලා. ඡායාවාන පායිනි කියලා තමයි සඳහන් වෙන්නේ. බීජයට අනුරූපව අස්වැන්න ලැබීමේ සිද්ධාන්තයේ ඇසුරෙන් කර්මයට අනුව විපාක ඵලයේ ලැබෙන ආකාරය ಭಾರತೀಯ ආගම් හා දර්ශන විසින් පිළිගෙන ඇත. විපාකයේ කුසල් අකුසල් යන දෙකින් එකකි. ಭಾರತೀಯ ආගම් හා දර්ශන විසින් පිළිගෙන තියෙනවා යම්කිසි දෙයක් කළාම බීජයට අනුරූපව අස්වැන්න ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම්කිසි විදිහකට ඔබ අස්වැන්නක් වපුරන්නේද ඒ අස්වැන්නේ හැටියට බීජ එහෙම නැත්නම් අස්වනු නෙලා ගන්න වෙනවා. ඔබ රෝපණය කරන්නේ අකුසල චේතනාවක් ශක්තියක්ද ඒ තුලින් ඔබට අකුසල ශක්තියින් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ විදිහේ ඉගැන්වීමක් තමයි බුදුදහමේ තියෙන්නේ. ඒ වගේම අනිකුත් ආගමික ඉගැන්වීම් වලත් මේ කර්මය ගැන යම්කිසි ඉගැන්වීමක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. කර්ම විපාකයේ පුද්ගලයා කෙරෙහි බලපැවතීම ඇතැම් විට ඒ හේතුවට සම්බන්ධ වූ ආත්ම භාවයේ තුලදීම එකී පංචස්කන්ධයේ පවතිද්දීම දිත්තේවා ධම්මේ හොඳයි. අපි ඊළඟ දවසේදී මේ කර්ම විපාක දෙන විදිහ ගැන කතා කරමු. කර්ම විපාක දෙන විදිහ අද දවසේදී අපි කතා කළේ පුද්ගලයාගේ කාය වාක් සහ මනෝ කියන කර්මයන් බවට පත් වෙන්නේ කොහොමද? ඒ සඳහා හේතු වෙන්නේ මොනවද? ඒ වගේම කර්මයක් විදිහට දිගින් දිගට සාංශාරිකව ගමන් කරලා අපිට දුක් විපාක ගෙන දෙන්නට ඒක හේතු වෙන්නේ කොහොමද කියන කරුණු ගැන කතා කළේ. අද දවසේදී කතා කරපු තොරතුරු විස්තර ඔබට පැහැදිලි වෙන්නට ඇති. බුදුදහමේ ඉගැන්වෙන විදිහට හිතින් කයින් වචනයෙන් සිදුවෙන යම්කිසි ක්‍රියාවක් කර්මානුරූප ක්‍රියාවක් විදිහට කර්මයක් විදිහට බුදුදහමේ ඉගැන්වෙන කර්මය කියන සංකල්පය යටතේ විග්‍රහ කරන්න පුළුවන් කොහොමද කියන එකට අවශ්‍ය දැනුම අද දවසේදී ඔබ ඇති කරගත්තේ. ඊළඟ දවසේදී ඒ කර්ම විපාක කුසල කර්ම සහ අකුසල කර්ම විපාක දෙන ආකාරය පිළිබඳවත් කර්ම විපාකයන් අනුව නැවත නැවතත් භවය තුල ඔබට ඉපදෙන්නට සිදුවෙන විදිහ සාංශාරිකව ගමන් කරන විදිහ ගැන ඊළඟ දවසේ අපි කතා කරමු. හොඳයි. එහෙමනම් හෙට දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ශාසන ඉතිහාසයේ පොතට අදාළ තොරතුරු. එහෙමනම් අද දවසේදී දහම් පාසල් අවසාන විභාග පන්තිය තුලින් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළ තොරතුරුයි සාකච්ඡා කළේ. එසේනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook සමූහයේ පිටුව, ඒ වගේම දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව සමගින් එකතු වෙමින් මේ විදිහේ වටින වැදගත් වෙන සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙලා දහම් පාසල් අවසාන විභාගයේ ඉතා හොඳින් සමත් වෙන්නට කටයුතු කරන්නට කියලා ඔබට මතක් කරන ගමන් අද දවසේ පාඩමෙන් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.